හරි මේකේ පළවෙනි එක තියෙන්නේ පහත දැක්වෙන සෛලීය ඉන්ද්‍රිකා අතරින් දර්ශීය බැක්ටීරියා සෛලයක නැත්නම් පහත දැක්වෙන සෛලීය ඉන්ද්‍රිකා අතරින් දර්ශීය බැක්ටීරියාවක තිබිය හැකි සෛලීය ඉන්ද්‍රිකාවක් වන්නේ. හරි. දැන් මේකේ අපි කෙටියෙන් බලා ගන්න ඕනේ දර්ශීය බැක්ටීරියා. ඒතර බැක්ටීරියා කියන්නේ ප්‍රාග්ඥස්ටිකයි. නේ? බැක්ටීරියා කියලා කියන්නේ ප්‍රාග්ඥස්ටික. ඒතර ප්‍රාග්ඥස්ටිකයන්ගේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ඉන්ද්‍රේකාවන් තියෙනවා. හැබැයි පටලමේ ඉන්ද්‍රේකාවන් නැහැ. රයිට්? ඒක මතක තියාගන්න. ප්‍රාග්ඥස්ටික සෛලවල තියෙන දැන් පේපර් එකක් නැත්නම් රිවිෂන් එකට පොතක් එහෙම තියෙනවනේ. ඒකේ සටහන් කරගන්න වෙනවා. හරිද? එතකොට ප්‍රාග්ඥස්ටිකයේම තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි ඉන්ද්‍රේකාවන් තියෙනවා. හැබැයි පටලමේ ඉන්ද්‍රේකාවන් නැහැ. එතකොට පටලමේ නොවන ඉන්ද්‍රේකාවක් විදිහට තියෙන්නේ රයිබෝසෝම. පටලමේ නොවන ඉන්ද්‍රේකාවක් විදිහට තියෙන්නේ රයිබෝසෝම තියෙන්නේ. එතකොට රයිබෝසෝම ඉන්ද්‍රිකා ගණයට වැටෙන හැබැයි පටලමේ නෙමෙයි. දැන් බලන්න මේකේ මයිටොකොන්ඩ්‍රියා කියලා කියන්නේ පටලමේ ඉන්ද්‍රිකාවක්. ඊට පස්සේ න්‍යෂ්ටි පටලය පටලමේ ඉන්ද්‍රිකා නැත්තම් න්‍යෂ්ටි පටලයක් තියෙන විදියක් නෑනේ. ප්ලාස්මිඩ අපි දන්නවා බැක්ටීරියා වල ප්ලාස්මිඩ තියෙනවා. බලමු තව ඊට වඩා හොඳ උත්තරයක් තියෙනවද කියලා. ක්ලෝරෝප්ලාස්ට්. ක්ලෝරෝප්ලාස්ට් කියලා කියන්නේ මේ හරිත ලව් කියන එක. මේ හරිත ලව් කියන එක මේ තියෙන්නේ. ඊළඟට ගොල්ජි දේහ. ගොල්ජි දේහ කියන්නේ ඒක පටලමේ ඉන්ද්‍රිකාවක්. එහෙනම් මේකේ ප්ලාස්මිඩ කියන එක අපි ගන්නවා බැක්ටීරියාවන්ට අනිවාර්යෙන් තියෙන අංගයක් විදියට. උත්තරේ ඒකට එන්නේ ඒකට අංක 3. දෙවෙනි ප්‍රශ්නය නයිට්‍රෝසොමනාස් යනු ජෛව ප්‍රතිකර්ම ක්‍රමය. ඒ කියන්නේ බයෝමිලිටේෂන් කියන එකේදී මෙන්ම නයිට්‍රජන් චක්‍රයේ වැදගත් වන බැක්ටීරියාවකි. නයිට්‍රෝසොමනාස් වල පෝෂණ ක්‍රමය. එතකොට අපි පෝෂණ ක්‍රමය දක්වනකොට අපි ගන්නවනේ එකක් තමයි මෙයාගේ ඒ ජීවියාගේ කාබන් ප්‍රභවය. කාබන් ප්‍රභවය වායුගෝලයෙන් ගන්නවද? එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍ය වියෝජනය කරලා ගන්නවද කියන එකත් එක්ක වායුගෝලයෙන් ගන්නව නම් ස්වයංපෝෂී විදියටත් කාබනික ද්‍රව්‍ය වලින් ගන්නව නම් විෂමපෝෂී විදියටත් හඳුන්වනවා. ශක්තිය ලබා ගන්න සූර්යයා නම් ප්‍රකාශකවත් ප්‍රභා කියන වචනය යොදනවා. නැත්නම් රසායනික ශක්තිය නම් රසායනික කියන වචනය යොදනවා. එතකොට නයිට්‍රෝසොමනාස් නයිට්‍රෝබැක්ටර් කියලා කියන්නේ මෙයාලා කාබන් ලබා ගන්න වායුගෝලයෙන්. මෙයාලා කාබන් ලබා ගන්න වායුගෝලයෙන්. එහෙනම් මෙයාලා ස්වයංපෝෂී. ශක්තිය ලබා ගන්න එක්ක කාබනික ද්‍රව්‍ය වියෝජනය එහෙම නැත්නම් වෙනත් රසායනික ප්‍රතික්‍රියාවල ඔය නයිට්‍රජන් චක්‍රයේ රසායනික ප්‍රතික්‍රියාවන් කරද්දී අර උදාහරණයක් ගත්තොත් මේ වගේ ප්‍රතික්‍රියාවක් NO2 රින NO3 බවට පත් වෙද්දී මෙන්න මේවා පත් වෙනකොට මේවෙන් ශක්තිය මුදා ගන්නවා. ඔන්න ඔය ශක්තිය තමයි යාලා ගන්න. හරිද? ඒතකොට නයිට්‍රෝසොමනාස් වැටෙන්නේ රසායනික ස්වයංපෝෂී ගණයට. බැක්ටීරියා වල නැත්තේ පටලමේ ඉන්ද්‍රිකාවන්. ඉමේජ් අහලා බලන්න. right අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි ඊළඟට මී පැණි වල බහුලවම අඩංගු වන සීනි වර්ගය. right වැඩිපුරම තියෙන මොනවද? මී පැණි වල ගොඩක් පැණි රසක් තියෙනවා. ඒකට හේතුව තමයි වැඩිපුරම තියෙන්නේ ෆ්‍රක්ටෝස් තියෙන්නේ 38ක් විතර ෆ්‍රක්ටෝස් තියෙනවා. ඊළඟට ග්ලූකෝස් තියෙනවා 31ක් විතර. සුක්‍රෝස් තුත් 1.5ක් 3ක් විතර තියෙනවා. ඊට අමතරව 5ක් විතර ඔය ඩෙක්ස්ට්‍රීන් කියන ඒ කාබෝහයිඩ්‍රේට් එකක් තියෙනවා. ගැලැක්ටෝස් නෑ, මෝල්ටෝස් නෑ. ඒතර වැඩිපුරම තියෙන්නේ මේකේ බහුලවම අඩංගු වෙන්නේ ෆ්‍රක්ටෝස් 38ක් විතර තියෙනවා. හරිද? ඊළඟට පරිසර හිතකාමී බහු අවයවික නිපදවීමට විද්‍යාඥයින් පරීක්ෂණ සිදු කරන ලබයි. පරිසර හිතකාමී බහු අවයවික තිබිය යුතු වැදගත්ම ලක්ෂණ. එතකොට වර්තමානයේ වෙනකොට මේ බහු අවයවික නිෂ්පාදනය ගැන ලොකු කතිකාවතක් තියෙනවා.
මේ දේවල් නිෂ්පාදනය කරද්දී කල්පැවැත්ම අඩු වෙන්න. ඒ කියන්නේ භාවිතා කරන කාලය තුල හොඳ ශක්තිමත් බවක් කල්පැවැත්මක් තියෙන භාවිතේ ඉවත් කරාට පස්සේ ඉක්මනින් වියෝජනය වෙන්නත් පුළුවන් විදියට මේවා නිර්මාණය කරන්න ඊවෙන එකට උත්තරය අහන්නේ දිල්ෂාන් තුන්වෙනි එකද දෙවෙනි එකට උත්තරේ රසායනික ස්වයංපෝෂී අංක 1 අංක 1 රසායනික ස්වයංපෝෂී තුන්වෙනි එකට 3 හරි දැන් පරිසර හිතකාමී භවයක නිපදවීමට වැදගත්ම ලක්ෂණය තමයි මොකද්ද ස්වාභාවිකව වියෝජනය වීමේ හැකියාව මෙතෙන්දී පරිසර හිතකාමී නම් බහු අවයවිකයේ පරිසර හිතකාමී නම් මෙයාලා ස්වාභාවිකව වියෝජනය වීමේ හැකියාව වේගවත් වෙන්න ඕනේ. නැත්නම් පරිසරයේ මේ ඔබට ගැහුණොත් අවුරුදු ගාණක් තිස්සේ අපිට ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙලා පරිසර දූෂණය වෙන්න පුළුවන්. ඒ නිසා පරිසර හිතකාමී බහුවායක හදනවා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒක ප්‍රධාන අංගයක් විදිහට බලන්නේ මොනවද? ප්‍රධාන අංගයක් විදිහට බලන්නේ ස්වාභාවික පරිසරයේදී ස්වාභාවිකව වියෝජනය වීමේ හැකියාව. ඒක මේකේ උත්තරය දීලා තියෙන්නේ බලන්න දෙවෙනි එකේ තියෙනවා නිෂ්පාදන පිරිවැය. ඒවා හිතන්නේ පස්සේ. පරිසර හිතක දැන් බහු අවයවික සාමාන්‍යයෙන් බහු අවයවික නිෂ්පාදනය කරද්දී නිෂ්පාදන පිරිවැය බලනවා. නමුත් පරිසර හිතකාමී බහු අවයවික නිෂ්පාදනය කරනවා නම් පිරිවැය බලන්නේ පස්සේ. හරිද? දැන් අලුත් ප්‍රක්‍රියාවක් තියෙනවා ප්ලාස්ටික් නිෂ්පාදනය කරනකොට පිෂ්ඨය වගේ ස්වාභාවික බහු අවයවික එකතු කරනවා. පිෂ්ඨය ස්වාභාවිකයි. එයත් එකතු කරලා තමයි ප්ලාස්ටික් හදන්නේ. ඒතර මෙයා පරිසරයට ගියාට පස්සේ පිෂ්ඨ කොටස පරිසරයේ දිබේ වියෝජනය වෙනවා. ප්ලාස්ටික් කොටස තිබුණා. එතකොට පිෂ්ඨය ටික වියෝජනය වෙලා යනවා කියලා කියන්නේ අර බහු ආයතන වියෝජනය වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඒතර හතරවෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ ස්වාභාවිකව වියෝජනය වීමේ ඉහළ හැකියාව කියන එක අංක 4. ඔය පේපර් එකට ටෙලිග්‍රෑම් දෙන්න. උත්තර ටික මම මෙන්න මේ ගෲප් එකට දාන්නම් ප්‍රශ්න ටික. මෙන්න මේ ගෲප් එකට ගිහිල්ලා මෙන්න මේ ටෙලිග්‍රෑම් ගෲප් එක ඇතුලේ මේකට යන්න මම මේකේ ප්‍රශ්න ටික දාන්නම්. ඒතර ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්.
හරි. ඒක ප්‍රශ්න ටික දැම්මා. ගෲප් එකේ ප්‍රශ්න ටික බලන්න. right. අපිට තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ. වර්ණලේඛ ශිල්පයේදී පස්වෙනි ප්‍රශ්නය වර්ණලේඛ ශිල්පයේදී භාවිතා වන ක්‍රමවේද 3ක් පහත දැක්වේ. 1 කඩදාසි වර්ණලේඛ ශිල්පය, 2 තුනී ස්තර වර්ණලේඛ ශිල්පය, 4 ස්තම්භ වර්ණලේඛ ශිල්පය. ආහාර සාම්පලයක ඇති මූලික වර්ණ හඳුනා ගැනීමට වඩා සුදුසු වෙන්නේ. හරි. වර්ණ හඳුනා ගැනීම. ඒතර මට කියන්න මේක ගුණාත්මක විශ්ලේෂණයක්ද ප්‍රමාණාත්මක විශ්ලේෂණයක්ද? වර්ණ හඳුනා ගැනීම කියන එක ගුණාත්මක විශ්ලේෂණයක්ද ප්‍රමාණාත්මක විශ්ලේෂණයක්ද? ගුණාත්මක විශ්ලේෂණයක්. ඒ කියන්නේ තියෙන తত্ত্বය වර්ණය කියලා කියන්නේ ප්‍රමාණයක් නෙමෙයි. එහෙනම් ගුණාත්මක විශ්ලේෂණයක්. very good. right. එතකොට කඩදාසි වර්ණලේඛ ශිල්පය අපි වැඩිපුර යොදාගන්නේ ගුණාත්මක විශ්ලේෂණයටද ප්‍රමාණාත්මක විශ්ලේෂණයටද? ගුණාත්මක විශ්ලේෂණයට. good. ගුණාත්මක විශ්ලේෂණය. එතකොට තුනේ ස්තර වර්ණලේඛ ශිල්පය ඒක ගුණාත්මකද ප්‍රමාණාත්මකද? ප්‍රමාණාත්මකයි. තුනේ ස්තර ශිල්පේ දැන් කතා කරන්න ඕනේ. තුනේ ස්තර වර්ණලේඛ ශිල්පේ ප්‍රමාණාත්මකද ගුණාත්මකද? ගුණාත්මකයිනේ. ගුණාත්මකයි. හැබැයි සුළු ප්‍රමාණයක් ඇතැම් අවස්ථාවල පොඩි හැකියාවක් තියෙනවා. මොකද පොඩි ප්‍රමාණාත්මක විශ්ලේෂණයට ගන්නත් පුළුවන්. මොකද වැඩිපුර යොදාගන්නේ ගුණාත්මක විශ්ලේෂණයට. කඩදාසි එකයි තුනේ ස්තර එකයි දෙකම වැඩිපුරම යොදාගන්නේ ප්‍රමාණාත්මක නෙමෙයි ගුණාත්මක විශ්ලේෂණයට. හරිද? ස්තම්භ වර්ණලේඛ ශිල්පය යොදාගන්නේ ගුණාත්මකද ප්‍රමාණාත්මකද? ප්‍රමාණාත්මක. හැබැයි මේකේ ගුණාත්මක විශ්ලේෂණයක් බලන්න බැරිද? දැන් වර්ණ හඳුනා ගැනීමක් නෙමෙයිද කියන්නේ. වර්ණ නැතුව වෙන කතාවක් වුණා මේක ගන්න බෑ. මෙන්න බලන්න. දැන් අපි හිතුව මෙන්න කුළුණ. කුළුණේ වර්ණ හඳුනා ගැනීමක් කරනකොට කුළුණේ මෙන්න මේ සීමාව ඇතුලේ මෙන්න මේ වගේ වර්ණ තීරු ඇති වුණොත් එහෙම වෙනවා. මේ වගේ වෙනස් විදිහේ වර්ණ තීරු ඇති වුණා. මේ විදිහට. කුළුණෙත් ඔහොම වර්ණ දකින්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ස්තම්භ වර්ණලේඛ ශිල්පය වර්ණවත් සංයෝගවල වර්ණ කතාවක් නේ ආහාර සාම්පලයක හෝ වර්ණ කතාවක් නේ කියන්නේ. වර්ණ මෙහෙම ගුණාත්මක විශ්ලේෂණයක් බලන්න පුළුවන්. හැබැයි ස්තම්භ වර්ණලේඛ ශිල්පය ගන්නේ වැඩිපුරම මොකටද? ප්‍රමාණාත්මක විශ්ලේෂණයට. මෙන්න මේ වගේ අවස්ථාවක ගුණාත්මක විශ්ලේෂණයක් බලන්නත් පුළුවන්. හරි? right. එහෙනම් අපිට ගන්න වෙන්නේ මොකද උත්තරේ? A B C සියල්ලම. මේක හරියට උත්සාහ. මට බලන්න පුළුවන්. නමුත් මම කාලය ගන්න නැති නිසා බලන්න මේ වගේ දේවල් කීයෙන් කී දෙනාගේද හරි ගිහිල්ලා තියෙන්නේ කියලා. right. කසුන් විතරද? කීවෙනි ප්‍රශ්නේද මේ? පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 5.
බලන්න ඔයගොල්ලන්ගේ සිලෙක්ෂන් ටික මට ඔය කෙනයි තව ඉන්නවා කවුද? වින්ද්‍යා හරි නේ? වින්ද්‍යාගේ හරි. තාක්ෂණයේ වගේ පොඩි වාසිත් තියෙනවා අපිට. හරි. රයිට්. එහෙනම් ඒක උත්තරේ අංක 5. හරි. අංක 6. විවෘත පද්ධතියක සිදුවන නමුත් සංවෘත පද්ධතියක සිදු නොවන ක්‍රියාවලිය. දැන් අර අපි පද්ධති තුන කතා කරමු. මොනවද පද්ධති තුන? පළවෙනි එක අපි කියනවා විවෘත පද්ධතිය. දෙක සංවෘත පද්ධතිය. තුන එකලිත පද්ධතිය. හරි. විවෘත පද්ධතියකදී වෙන්නේ මොකද්ද? මෙන්න පද්ධතිය මෙන්න වටපිටාව. පද්ධතියයි වටපිටාවයි එක්ක මොනවද? මේ දෙන්නම හෝමාරු කරගන්නවා. ද්‍රව්‍යයයි ශක්තියයි. විවෘත පද්ධතියයි වටපිටාවත් එක්ක ද්‍රව්‍යයයි ශක්තියයි දෙකම හෝමාරු කරගන්නවා. සංවෘත පද්ධතියේදී මෙන්න පද්ධතිය සංවෘත පද්ධතිය මෙන්න මෙතෙන්දී ශක්තිය විතරක් හෝමාරු කරගන්නවා. පදාර්ථ හෝමාරු කරන්නේ නැහැ. ඊළඟ එකලිත පද්ධතියේදී මේ දෙකම හෝමාරු කරන්නේ ශක්තියයි පදාර්ථයි මේ කියන දෙකම හෝමාරු කරන්නේ නැහැ. ඔන්න ඔකනේ පද්ධති තුන. දැන් මේකේ අහන්නේ මොකද්ද මේ? බලන්න. විවෘත පද්ධතියක සිදුවන නමුත් සංවෘත පද්ධතියක සිදු නොවන ක්‍රියාවලිය. ඒතර විවෘත පද්ධතියක පදාර්ථයි ශක්තියයි දෙකම හෝමාරු වෙනවා. සංවෘත පද්ධතියක ශක්තිය පමණක් හෝමාරු වේ. පදාර්ථ හෝමාරු නොවේ. බලන්න ඒකට ගැලපෙන උත්තරය. වටපිටාව සමග ද්‍රව්‍ය හෝමාරු වේ. හරි. වටපිටාව සමග ශක්තිය පමණක්. වැරදි. වටපිටාව සමග ද්‍රව්‍ය හෝ ශක්තිය. එහෙනම් විවෘත වෙන්න ඕනේ. පද්ධතිය තුළ ශක්තිය ඇතුල් වීමයි. පද්ධතියෙන් ඉවත් වීමයි. එහෙනම් 6 වෙනි එකට වඩාත් නිවැරදි වෙන්නේ මොකද්ද? වටපිටාව සමග ද්‍රව්‍ය හෝමාරු වීම. ඒ කියන්නේ මේක අහන්නේ විවෘත පද්ධතියක සිදුවන නමුත් සංවෘත පද්ධතියක සිදු නොවන ක්‍රියාවලිය. විවෘත පද්ධතියේදී ද්‍රව්‍ය හෝමාරු වෙනවා. සංවෘත පද්ධතියේදී ද්‍රව්‍ය හෝමාරු වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ අංක 1 ගන්න වෙන්නේ. හයවෙනි එකට අංක 1. හරි. ඊළඟ 7 වෙනි ප්‍රශ්නය. පහත ප්‍රකාශ සලකා බලන්න. කෘත්‍රිම බහු අවයවික මෙන් නොව ස්වාභාවික බහු අවයවික ජෛව ආයනයට ලක් වේ. B ප්‍රකාශය. කෘත්‍රිම බහු අවයවික මෙන් නොව ස්වාභාවික බහු අවයවයන්ගෙන් තැනූ අයිතමවල කල්පවැත්ම වැඩිය. C. කෘත්‍රිම බහු අවයවික මෙන් නොව ස්වාභාවික බහු අවයවික පරිසරහිතකාමී වේ. ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ. නැවත බලමු ප්‍රකාශ ටික. කෘත්‍රිම බහු අවයවික මෙන් නොව කෘත්‍රිම බහුවයක මෙන් නොව ස්වාභාවික බහු අවයවික ජෛව ආයන ලක් වේ. ඔය අපි ගත්තොත් සෙලියුලෝස්, පිෂ්ඨය, ප්‍රෝටීන මේ දේවල් මොනවද? මේවා ස්වාභාවික බහු අවයවකනේ. ඉතින් මේවා පරිසරයේදී හැබැයි කෘත්‍රිම පොලිතීන් වගේ දේවල් පරිසරහිතකාමී වෙන්නේ නැහැ, ජෛව ආයන ලක් වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රකාශය නිවැරදි. කෘත්‍රිම බහු අවයවක මෙන් නොව ස්වාභාවික බහු අවයවක වල කල්පවැත්ම වැඩි. ස්වාභාවික ඒ වගේද කල්පවැත්ම වැඩි වෙන කෘත්‍රිම ඒ වගේද.
කෘතිමය ඒවා. එහෙනම් දැන් මේ කියන්නේ ස්වාභාවික ඒවා වැඩි කියලා. එන එක වැරදි. කෘතිම බහු ආයක මෙන්නෝ ස්වාභාවික බහු ආයක පරිසර හිතකාමී වේ. ඔව් ස්වාභාවික බහු අවයවික පරිසර හිතකාමී. එහෙනම් A ප්‍රකාශය නිවැරදි, B වැරදි, C හරි. උත්තරේ වෙන්න ඕනේ AC අංක 3. අංක 7ට ප්‍රශ්න අංක 7ට උත්තරේ අංක 3. A හා C. ගෝලීය දේශගුණික විපර්යාස සඳහා වැඩි බලපෑමක් ඇති කරන්නේ. අපි දන්නවා දේශගුණික විපර්යාස ගත්තොත් තියෙන ගෝලීය අර්බුද ගත්තොත් ප්‍රධාන හතරක් තියෙනවා. මොනවද ප්‍රධාන හතර? ගෝලීය උණුසුම ඉහළ යෑමනේ. උණුසුම ඉහළ වීම. ඊළඟට අම්ල වැසි. ඊළඟට ඕසෝන් වියන හායනය. ඕසෝන් වියන හායනය. ඊළඟට ගත්තොත් ප්‍රකාශ රසායනික දූමිකාව. මෙන්න මේ හතරනේ අපි ගෝලීය පාරිසරික අර්බුද විදියට හඳුන්වන්නේ. ඒතර අම්ල ගෝලීය උණුසුම ඉහළ යාමට වැඩිපුරම බලපාන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් වගේ දේවල්. අම්ල වැසි සඳහා ගොඩක් වෙලාවට සල්ෆර් ඩයොක්සයිඩ් සහ N2O නැත්නම් නයිට්‍රජන් වල ඔක්සයිඩ් බලපානවා. ඕසෝන් වියන හායනයට ගොඩක් වෙලාවට බලපාන්නේ CFC වගේ වායු වර්ග. හරිද? ඊළඟ ප්‍රකාශ රසායනික භූමිකාවට නොදැවුණු ඉන්ධන ඒ වගේම තමයි NOx එහෙම නැත්නම් නයිට්‍රජන් වල ඔක්සයිඩ් බලපානවා. ඔය ප්‍රධාන සාධක ටික. බලන්නකො මේකේ ගෝලීය දේශගුණික විපර්යාස සඳහා වැඩිම බලපෑමක් කරන සංචාරක කර්මාන්තයේ කෘෂිකාර්මික ගොවිපළ කටයුතු විදුලි භාවිතය රතවර්ණ භාවිතය ගෘහස්ත ලිප් හා උදුම් භාවිතය බලන්න මේකේ රතවර්ණ භාවිතය කියන එකේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා රතවර්ණ භාවිතයේ ගෝලීය උණුසුම ඉහළ යන්න බලපානවා අම්ල වැසෙයි රතවාහන අභ්‍යන්තර දහන එන්ජිමෙන් මෙයාල පිට කරන්න පුළුවන් ඩීසල් වගේ දේවල් දහනය කරද්දී මෙයාල පිට වෙන්න පුළුවන් ඕසෝන් වියන හායනයේට ලොකු බලපෑමක් රතවර්ණ දාගන්නේ නැති වුණාට ප්‍රකාශ රසායනික භූමිකාවට නොදැවුණු ඉන්ධන කෝපයක් මොකද ප්‍රකාශ රසායනික භූමිකාවට වැඩිපුරම කියන්නේ ප්‍රධානම සාධකය තමයි රතවාහන දුම. එහෙනම් ගෝලීය දේශගුණික විපර්යාස වැඩිපුරම ඇති කරන්න බලපාන හේතුව තමයි පොසිල ඉන්ධන දහනය හෙවත් රතවාහන ධාවනය වැඩිපුර වෙන දැන් ඔය කොවිඩ් කාල සීමාව තුළ රතවාහන භාවිතය ගොඩක්ම අඩු වුණානේ. ඒතර ඒ කාල සීමාව තුළ වායුගෝලීය දූෂණය සීක්‍රයෙන් අඩු වුණා. නැවත දැන් යථා තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් අපි දවසකට ගත්තොත් මුළු ලෝකෙම වායුගෝලයට දාන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හිතා ගන්න බැරි. තරම් ටොන් ගාණක් වෙනවා. සමස්ත වායුගෝලයට දාන. ඉතින් ශාක වලින් යම් ප්‍රමාණයකුත් මේක ඇදලා ගන්නවා. නමුත් දැන් ශාක ගහන එන්න අඩු වෙද්දී ඒ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන ක්‍රමවේදයනේ ප්‍රභා සංශ්ලේෂණය. ශාක ගහනේ අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණේ අඩු වෙනවා. ප්‍රභා සංශ්ලේෂණේ අඩු වීමත් එක්ක වායුගෝලයේ එක්රැස් වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒතකොට ඕකේ හේතුවක් වෙනවා ගෝලීය උණුසුම ඉහළ යන. ගෝලීය උණුසුම ඉහළ යාමත් එක්ක තව පාරිසරික අර්බුද ගණනාවක් නිර්මාණය වෙන්න පුළුවන්. හරි. right. එහෙනම් අපිට ගන්න වෙන්නේ 8 වෙනි එකට අංක 4 රතවාහන භාවිතය කියන එක.
හරි. 9 වෙනි ප්‍රශ්නය. මේකේ අහන්නේ දත්ත තොරතුරු ටිකක් දීලා right මෙන්න මේ ව්‍යාප්ති මම ලිව්වේ මේක සමහර උත්තර වැරදිව දීලා තියෙනවා මේ ප්‍රශ්නේ කීයද ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 2 වෙන්න ඕනේ නමයට උත්තරේ මධ්‍යස්ථය ලකුණු 5 වෙන්න ඕනේ. ඒකේ ලකුණු දීලා තියෙන්නේ නිවැරදිව දීලා තියෙන්නේ 1 2 3යි 4යි. ළමයි 5ක් විතර තමයි මේක නිවැරදිව දීලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ උත්තරේ මේකේ අහන්නේ මුතේ ලබාගත් ලකුණු වල මධ්‍යස්ථය. මේ ලබාගත් ලකුණු වල මධ්‍යස්ථය අංක 5. මෙන්න මේක අංක 5 කියලා ගන්න ඇයි කියන එක දන්න අය උත්සාහ අටවෙනි එකට 4 වශයෙන් හරි දැන් නොදන්න අය ගොඩක් ඉන්න මේ වගේ ටිකක් දුන්න පොඩක් ඔළුව පොඩක් මඤ්ඤම් වෙලා යනවා මොකද අර මේ සාමාන්‍ය මේ ගණනය කිරීම වගේ නේ මේක තාම සරලයි නමුත් තමයි කල්පනා කරන්නේ බයයි හරි එහෙම හරියයි කියන්නේ දැන් මධ්‍යස්ථය දැන් පන්තියේ ළමයි කීයක්ද ඉන්නේ ළමයි 50යි නේ එතකොට අපි ගන්න ඕනේ මධ්‍යස්ථය සලකන්නේ කොහොමද 2 න් 1යි n ධන 1 ළමයි 100ක් නේ ඉන්නේ එතකොට මෙතන n සංඛ්‍යාව 100 101 බෙදීම 2 50.5 ස්ථානය හරිද 50.5 දැන් බලනවා ළමයි 50ක් මුල ඉඳලා දැන් පිළිවෙලටනේ තියෙන්නේ මේ මෙතෙන්ටම යනකොට මේ මෙතෙන්ට යනකොට ළමයි 3 දෙනයි මෙතෙන්ට ගියාම 7යි හරිද මෙතෙන්ට ගියාම 7යි 35යි 42යි. එහෙනම් මෙතෙන්ට පැන්නා. මෙතෙන්දි 42යි. මෙතෙන්දි 42යි ළමයි. මෙතෙන්ට ගියාම 52ක් වෙනවා. ඒ කියන්නේ 50 කියන තැන තියෙන්නේ මේ මැද. 42 ඉඳලා මෙන්න මෙහෙමයි එන්නේ. හොඳේ. මෙන්න 40 අපි හිතමු 42 වෙනි අය ගන්න එන්නේ 4 හරි මේ 42 වෙනි අය ගන්න ඊට පස්සේ 43 44 45 46 47 48 49 50 51 52 මම මෙතනින් ගන්නම් 53 හරි එතකොට බලන්න
42ක් වෙනකන් මෙතෙන්ට වෙනකන් තියෙන්නේ 4 විනාගේ. මේ ටික ඉඳලා මේ පල්ලෙහාට යන්නේ 5 කියන අගයන් ටික තමයි මේ පල්ලෙහාට යන්නේ. කියන්නේ පහේව තියෙනවා 10ක්. 42 ඉඳලා 52 දක්වා තියෙන්නේ පහේ අගයන්. ආයි 52කින් පස්සේ පටන් ගන්න කීයද? මෙන්න 53 ඉඳලා පටන් ගන්නේ 6 අගයන්. දැන් 50 කියන දන කොතනද තියෙන්නේ? 50.5. මෙන්න මෙතනනේ. එහෙනම් 50.5 තියෙන මෙන්න මෙතන. 50ත් 5යි 51ත් 5යි. එහෙනම් 5.5 කියලා කියන්නේ පහම තමයි. මේකත් තේරුන්නේ නැතිද කියනකො දොස්සා? තේරුන්නේ නැති අද උස්සන්නේ? ඉන්නවද? අහගන්න. දැන් ඔන්න එක ලකුණක් තියන අය නෑනේ බිඳුවයි. නේ? ලකුණු දෙකක් තියෙන ළමයි තුනක් ඉන්නවා. හරිද? ඒ කියන්නේ ලකුණු දෙකෙන් ඉන්නවා. ලකුණු දෙක තියෙන අවස්ථාවෙන් ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ පළවෙනි ළමයයි 1 2 3 ළමයි 3 දෙනාටම ලකුණු දෙක ගානේ තිබිලා තියෙන්නේ. ඒ විදියට යනකොට මෙන්න ඒ විදියට යද්දී ලකුණු දෙක ගානේ ළමයි 3 දෙනෙකුට තිබිලා තියෙනවා. ලකුණු 3 ගානේ ළමයි 4 දෙනෙකුට තිබිලා තියෙනවා. ලකුණු 4 ගානේ ළමයි 35කට තිබිලා තියෙනවා. 5 ගානේ ළමයි 10කට තිබිලා තියෙනවා. ඒතර මෙන්න මේ විදියට තියෙන ලකුණු ටික අරගෙන මෙතෙන්ට යනකොට ළමයි 42ක් සලකුණු වෙලා තියෙනවා. හරිද? එතන 10ක් යනකොට 52යි. ඒ කියන්නේ පහේව 10ක් තමයි මෙතන තියෙන්නේ. ළමයි 42 ඉඳලා 52 දක්වාම තියෙන්නේ ලකුණු 5 වෙගින්. 42 ඉඳලා 52ටම තියෙන ලකුණු 5 වෙගින්. එතකොට මධ්‍යස්ථයේ එන්න ඕනේ කීයද? 50.5. එහෙනම් බලනවා 50.5 හොයාගෙන ගිහිල්ලා කොතනද? මෙන්න මෙතන 50.5. එහෙනම් 50 කියලා කියන්නේ 5යි. එතන 50.5 ගත්තොත් මෙන්න අර අපි සාමාන්‍ය දේ හදලා ගත්තොත් 50.5 වෙනි ආය ගණන. ඒ කියන්නේ අගයන් 50ක් ගියාට පස්සේ 5. තව මේ දෙන්න අතර දුරින් මේ දෙන්න අතර දුරින් භාගයක් නේ. ඒ කියන්නේ නේ 5 රින 5. මෙතන කොහොමද බිඳුවයි? මේ දෙන්න අතර දුරින් භාගයක්. මේ දෙන්න අතර දුරින් භාගයක්. 50යි 51යි අතර දුරෙන් භාගයක්. ඒ කියන්නේ මෙතනත් 5යි මෙතනත් 5යි. ඒ කියන්නේ 50.5 මධ්‍යස්ථයේ පිටන්නේ මෙන්න මෙතන. මධ්‍යස්ථයේ පිටන්නේ මෙතන. ඒ කියන්නේ අපිට මධ්‍යස්ථය ගන්න වෙනවා කීයක්ද? 5යි කියන්නේ. ඒ තේරුම් නැති අය ඉන්නවනම් මම ටෙලිග්‍රෑම් මෙසේජ් එකක් දානවා මම තව පැහැදිලි කරලා දෙන්නම්. තරේ දෙක. හරි. බලන්න 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 3y ඍණ x ධන 1 සමානයි බිඳුවයි. මේ රේඛාවට ලම්බකව තියෙනවා 2.3 ලක්ෂ හරහා රේඛාවක්.
හරි. ඒ කියන්නේ මේකේ තියෙන්නේ අපි හිතමු මෙන්න මේ රේඛාව තියෙනවා තුනයි y ඍණ x ධන 1 සමානයි බිඳුව. හරි. එතකොට මෙන්න මේ රේඛාවට ලම්බකව මේ රේඛාවට ලම්බකව තියනවලු. එතකොට මෙන්න මෙතන ඛණ්ඩාංකයක් ගන්න පුළුවන් 2යි 3. මේ රේඛාවට ලම්බකව 2යි 3 ඛණ්ඩාංක හරහා තව රේඛාවක් ගිහිල්ලා තියෙනවා. මේ අහන්නේ මොකක්ද? මේ ලම්බක රේඛාවේ සමීකරණ. මෙන්න මෙයාගේ සමීකරණය අහන්නේ. ලම්බක රේඛාවේ සමීකරණය. හරිද? දැන් බලන්න මෙන්න මේ සමීකරණය ඇසුරෙන් මේ සමීකරණයේ අනුක්‍රමණය හොයා ගන්න පුළුවන්. අපි මේක තවදුරටත් සරල කරගත්තොත් මේ 3y සමානයි මම ගෙනියනවා මේ දෙක මෙහා පැත්තට. සරලව තේරෙන්න. එතකොට මෙහා එහා පැත්තට යනකොට ධන x එකක් වෙනවා. මෙහා එහා පැත්තට යනකොට ඍණ එකක් වෙනවා. හරිද? එතකොට y සමානයි කියලා ගන්නකොට කීයද? මෙන්න x බෙදීම 3 ඍණ 1 බෙදීම 3. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය කීයද? මෙතන 1 තියෙන නිසා මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය මම m1 කියලා ගන්නවා 3 1. හරිද? m1 මේ රේඛාවේ අනුක්‍රමණය මෙන්න මෙතන 1 තියෙන නිසා 3 1යි කියලා ගන්නවා. හරිද? දැන් මෙයා මම m2 කියලා ගත්තොත් මෙයා m2 කියලා ගත්තොත් මට පුළුවන් අර රීතිය දාන්න ලම්බක නිසා m1 ගුණ කිරීම m2 සමානයි ඍණ 1යි කියනවා. එතකොට m1 වලට එනවා කීයක්ද? 3න් 1යි. m2 ඍණ 1යි. එතකොට m2 සමානයි 1 බෙදීම ඍණ 1 බෙදීම 3න් 1. හරිද? ඒ කියන්නේ m2 සමානයි ඍණ 3යි කියලා. m2 සමානයි ඍණ 3යි. ඒතකොට මෙයාට එනවා ඍණ 3යි. m2 සමානයි ඍණ 3යි. එහෙනම් මම මෙන්න මේ ඍණ 3ට අනුක්‍රමණයේ ඍණ 3යි කියන එකට මෙතනින් ගන්නවා ඛණ්ඩාංකයක් x හෝ y කියලා. නොදන්න ඛණ්ඩාංකයක් ගන්නවා x හෝ y කියලා. මම මෙන්න මේ ඛණ්ඩාංක දෙකට අනුක්‍රමණය. ඒතකොට අනුක්‍රමණය කියලා කියන්නේ y ඛණ්ඩාංක වෙනස මේ y ඍණ 3. හරිද? බෙදීම x ඛණ්ඩාංක වෙනස x ඍණ 2. මම මේක ගන්නවා මේ පැත්තට. ඍණ 3 x ඍණ 2. සමානයි y ඍණ 3. ඒතර මෙතන ගත්තොත් ඍණ 3x ධන 6යි සමානයි y ඍණ 3. ඒතර y සමානයි කියලා ගනිද්දි මෙයක් ගේනවා මේ පැත්තට. ඍණ 3යි x මෙතන තියෙනවා ධන 6 ධන 3. එතකොට y සමානයි වෙනවා ඍණ 3ix ධන 9. එහෙනම් බලන්න මෙන්න මේකට හරියන උත්තරයක් තියෙනවද කියලා. එතකොට මේක බිඳුවට සමාන කරලා තියෙනවා. ඒ කියන්නේ බිඳුවට සමාන කරනවා නම් උත්තරේ වෙන්න ඕනේ මෙයක් ගේනවා මේ පැත්තට නේ. y මෙයා මේ පැත්තට ගන්නකොට ධන 3x මෙයා මේ පැත්තට ගන්නකොට ඍණ 9යි සමානයි බිඳුව. උත්තරේ එන්නේ 4. ඒක හරියට උසා
අනිත් අය සටහන් කරගෙන ඉවරද? 10ට 4 උත්තරේ එනවා. खंडांक ज्यामितीय අශින් खंडांक ज्यामितीय තියරි ටික පැහැදිලිද? ඔව් සර්. කොතනද තේරුම් නැති තැන කියන්න මට. තේරුම් නැති තැන කියන්න මට. ඇයි මෙහෙම ගත්තේ කියන එක අහන්න. මෙන්න මෙතනයි මට තේරුම් නැත්තේ කියලා. අශින් කියන්න පුතේ. M1 වැඩි කිරීම M2 ගත්ත විදිහ තමයි සර් පොඩ්ඩක් අවුලුනේ. රයිට්. සරල රේඛාවක බලන්න කණ්ඩාංග ජ්‍යාමිතියේ තියරි වල තියෙනවා කණ්ඩාංග තලයක් මත පිහිටන සරල රේඛා දෙකක් ලම්බ කරන. ඒ සරල රේඛාවල අනුක්‍රමණවල ගුණිතය ඍණ 1යි කියලා. ඒ කියන්නේ අපි හිතමු මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ මෙයාගේ අනුක්‍රමණය M1 මේ දෙන්න ලම්බකයි. මෙයාගේ අනුක්‍රමණය M2 හරිද? මේ දෙන්න ලම්බක නම් මේ අනුක්‍රමණය ගුණ කිරීම මේ අනුක්‍රමණය සමාන වෙන්න ඕන ඍණ 1. මේක තමයි ගත්ත රීතිය. සරල රේඛා එකිනෙකට ලම්බක නම් ඒ අනුක්‍රමණවල ගුණ කිරීම ඍණ 1ට සමාන වෙනවා. මම හිතනවා අනිත් ටික ප්‍රශ්නයක් නැහැ කියලා. ඔව් සර් දැන් හරි. අන්න එහෙම තේරෙන්නේ නැති තැන අහන්න. ඒතර අපිට මේ ගැට ටික ලියා ගන්න ලේසි. අනිත් අයත් අහන්න එහෙම. ඊළඟට තියෙනවා මෙන්න දුර පැනීමේ ඉසව්වකදී 11 වෙනි එක ක්‍රීඩකයන් දෙදෙනෙකු ක්‍රීඩකයන් 6 දෙනෙකු ලබාගත් ප්‍රතිඵල පහත පරිදි වේ. එහි මධ්‍යයන් මෙහෙම දත්තර එකක් දුන්නොත් හරි ලේසි. හැබැයි හරියට ලියා ගන්න ඕන. මේ උත්තරත් ළඟ ළඟ ඒවා දීලා තියෙනවා. 2.3 ඊළඟට 3.5 1.7 4.3 2.1 1.7 මීටර වලින් දීලා තියෙන්නේ. මෙන්න මේ ඔක්කොම එකතු කරලා 6න් බෙදුවා. මේකේ මධ්‍යයන්නේ නේ අහන්නේ. ක්‍රීඩකයන් 6 දෙනෙකු ලබාගත් ප්‍රතිඵල පහත වලදී මෙහි මධ්‍යයන්නේ. මේ ඔක්කොම දුරට එකතු කරලා 6න් බෙදුවා නම් අපිට මධ්‍යයන්නේ ලැබෙනවා. මම හිතන්නේ 15.6ක් එයි. 6 දෙනාගේ ලකුණු වල එකතුව 6 දෙනාම දුර එකතුව මේක 6න් බෙදුවාට පස්සේ 2.6ක් වෙයි. උත්තරය 2.
හරි ඊළඟට තියෙන්නේ බලන්න රේඛාව PQ. මෙතන P මෙතන Q. PQ රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය R. මෙතන R. P වල කණ්ඩාංකය දීලා තියෙනවා 4.8. R වල කණ්ඩාංකය දීලා තියෙනවා 6.10. Q ලක්ෂයේ කණ්ඩාංකය මෙන්න මෙතන කණ්ඩාංකය යනවා. මම එයා ගන්නවා XY කියලා. මේක මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩාංකය කියන ප්‍රමේය හදලා තියෙනවා. මධ්‍ය ලක්ෂයේ හොයන්න. දැන් අපි දන්නවා මෙන්න මේක PQ රේඛාවේ මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ මේ දෙක සමානයි. මේ කැලි දෙකේ දිග මෙයාට සමානයි. හරිද? මෙයාගේ මෙන්න PQ රේඛාවේ මධ්‍ය ලක්ෂයේ x හොයා ගන්න පුළුවන් නේ. මධ්‍ය ලක්ෂයේ x හොයා ගන්න පුළුවන්. හරියට අහගෙන ඉන්න. මධ්‍ය ලක්ෂයේ මෙන්න මේ x කියන කණ්ඩාංකය හොයා ගන්න පුළුවන්. මෙයාගේ x දෙක එකතු කරලා දිග රේඛාවේ දෙකලවරේ තියෙන කණ්ඩාංකයේ x දෙක එකතු කරලා දෙකට බෙදුවොත් මෙයා ලැබෙනවා. y හොයා ගන්න පුළුවන්. y දෙක එකතු කරලා දෙකට බෙදුවම මෙයා. ඒ කියන්නේ බලන්නකෝ මේ. එතකොට p වල x කියලා කියන්නේ 4යි. q වල x කියලා ගත්තොත් ධන x බෙදීම 2යි. මේක සමාන වෙන්නේ කාටද? මධ්‍ය ලක්ෂයේ x ට. මේ ඊළඟට බලන්නකෝ. y වල 8යි. රේඛාවේ මෙතන තියෙන්නේ y. මේක දෙකට බෙදුවම මධ්‍ය ලක්ෂයේ y ලැබෙනවා. මේක සුළු කරනවා. 4 ධන x සමානයි. මෙයා මේ පැත්තට ගියාම 12යි. මෙයාත් මේ පැත්තට ගියාට පස්සේ x සමානයි 12 රින 4 නිසා x වලට එනවා කීයද? 8. මෙතන ගත්තොත් 8 ධන y. මෙයා මේ පැත්තට ගියාම 20ක් වෙනවා. y මේ පැත්තට ගියාම 20 රින 8 y වලට එන්නේ 12. ඒ කියන්නේ මෙන්න මේ xy දෙන්න තමයි අපි හොයලා තියෙන්නේ. x වලට එන්නේ 8 y වලට එන්නේ 12. එහෙනම් q ලක්ෂයේ කණ්ඩාංකය එන්නේ 8 12. තේරෙන්නේ නැතේ ඉන්නවනම් අහන්න. සර් දෙකෙන් බෙදුවේයි මධ්‍ය ලක්ෂණය පුතේ හරි සමානයි මේ දෙක. දෙකටනේ බෙදන්න ඕනේ. මේ දෙක සමානයි. මේ කැලලත් සමානයි මේ කැලල. ඒතර මේ රේඛාව දෙකට බෙදුවා. සමාන කොටස් දෙකකට. ඒකයි දෙකට බෙදන්නේ. අර බලන්න කණ්ඩායම් ජ්‍යාමිතියේ මධ්‍ය ලක්ෂයේ කණ්ඩාංකය සොයනකොට අපි සමීකරණයක් ගන්නවා වගේ. x1 ධන y1 ධන බෙදීම 2 කියලා ගන්නවා. ඒ කියන්නේ ඒක උත්තරේ එන්න ඕනේ කීයද? 3 වෙනි එක. ඒ ලක්ෂ 4ක් තිබුණොත් ඒ විදිහට බෙදලා ගන්න ඕනේ. මන්ද එකක් දෙකට බෙදුවා අනිත් එකක් දෙකට බෙදුවා. මම ඊළඟ පේපරේ උදාහරණ දාන්නම් ඔයගේ. දැන් අපි හිතුවා මෙහෙම තිබුණොත්. හතරකට බෙදලා තිබුණොත්. ඉතලා මේ දෙන්නගෙන් මෙයා හොයාගන්න. දැන් මෙයා දන්නවනේ මෙයා කලින් දීලා තියෙනවා මෙයාත් අපිට දීලා තියෙනවා. හරි. සමානව බෙදලා නම් මේවා. මේ දෙන්නගෙන් මෙයා හොයාගන්න පුළුවන්. මෙයා දන්න නිසා මෙයා සහ මෙයා ඇසුරෙන් මෙයාත් හොයාගන්න පුළුවන්.
මෙයාත් දන්නවා දැන් මෙයාත් දන්නවා. මෙයාත් හොයාගන්න. ආරට ආදේශ කරන්න බැරිද? මොකද ආරට ආදේශ කරන්න බැරිද කියලා හැමදේ බලමුද? මෙසේජ් එකක් දාන්න. PQ හොයලා තිබුණොත් එහෙම R හොයන්න පුළුවන් නේ. PQ. ඔව්. ඒකට R තිබුණොත් දැන් P තිබුණොත් එහෙම Q හොයන්න පුළුවන් වගේ R තිබුණොත් Q හොයන්න බැරිද? R කියන්නේ මැදනේ. ඉතින් එහෙම තමයි හොයලා තියෙන්නේ. දැන් දීලා තියෙනවනේ P එකයි R එකයි දීලා තියෙනවනේ. PQ දුන්නොත් R හොයන්න පුළුවන්. හරි සර් හරි. හරි. බලන්න ඊළඟ ප්‍රශ්නය. රූපේ දැක්වෙන්නේ රළු තිරස් පෘෂ්ඨයක් මත තබා ඇති කිලෝග්‍රෑම් 20ක ස්කන්ධයක් මත නිව්ටන් 60ක බලයක් යොදා ඇති ආකාරයයි. ස්කන්ධය නිශ්චලව පවතී නම් යෙදෙන ඝර්ෂණ බලය. ස්කන්ධය නිශ්චලව තියෙනවා නම් කියන්නේ ස්කන්ධය නිශ්චලයි කියන එකේ අදහස මොකද්ද? ත්වරණය බිඳුව. ත්වරණයක් නැහැ. ත්වරණයක් නැහැ. හරි. එතකොට මෙයා මත යෙදෙන බලය මෙහෙට ගත්තොත් ඝර්ෂණය මේ පැත්තට. මොකද බලය යෙදෙන්නේ මෙහෙටනේ. හරිද? බලය යොදාගෙන තියෙන්නේ මේ පැත්තට. එහෙනම් ඝර්ෂණය යෙදෙනව කොහටද? මේ පැත්තට. ගතිකයක් හෝ ස්ථතිකයක්. ස්ථතිකයක් නේද? චලනය වෙන්නේ නැති නිසා. දැන් මෙයා මත දැන් තිරස් බලය ගත්තොත් මම මෙයා මෙහෙට විභේදනය කරනවා. දෙන කෝණේ පැත්තට විභේදනය කරනවා. ලියන්නේ cos වලින් නේ. 60යි cos 60. 60යි cos 60. එතකොට 60යි cos 60 කියලා කියන්නේ භාගයයි. තිරස්ව යෙදෙන බලය මේක තිරස්ව යෙදෙන්නේ නිව්ටන් 30. දැන් මේ කිලෝග්‍රෑම් 20ට කිලෝග්‍රෑම් 20ට මම F සමානයෙන් මේකක් ලිව්වොත් මෙයා මත යෙදෙන බල දෙකක් තියෙනවා. නිව්ටන් 30ක් යෙදෙනවා මේ පැත්තට නේ. නිව්ටන් 30ක් යෙදෙනවා මේ පැත්තට. ඊට ප්‍රතිවිරුද්ධව තියෙනවා කවුද? ඝර්ෂණය. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20යි. ත්වරණය බිඳුවයි. මේ ටික බිඳුවයි. මෙයා මේ පැත්තට යනවා ධන fs එකක්. මෙන්න ඒක. ත්වරණය ඝර්ෂණ බලය නිව්ටන් 30 කියලා. ඒ කියන්නේ සරල අදහස මොකද්ද? මෙයා නිශ්චලව තියෙනවා. මේ පැත්තට 30ක් ඇදෙද්දී මේ පැත්තට 30ක් ඇදෙද්දී මෙයා නිශ්චලව ඉන්නවා කියලා කියන්නේ මේ 30ට සමානව ඝර්ෂණයක් දීලානේ. හදන්න නැතුව ගන්නවා නම් එහෙම මෙහෙන් 30ක් අදිද්දී හරිද? මෙයා නිශ්චලව ඉන්නවා නම් මේ 30ට සමාන ඝර්ෂණයක් මෙතන පවත්වාගෙන තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් උත්තරේ අංක 4.
හරි ඊළඟට අහන්නේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය. M ස්කන්ධයක් තියෙනවා. හරි. මෙයාගෙන් මෙහෙට එදෙනවා බලයක් එතකොට mg තන්තුව මත එදෙන බලය තමයි mg. mg යෙදීම නිසා E විතතියක් තියෙනවා. විතතිය E. අහනවා මෙයාගේ ගබඩා වල තියෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. විභව ශක්තිය ගන්නෙ EP සමානයි 2න් 1යි FE කියන එකයි. 2න් 1යි. F සමානයි මෙන්න බලය කවුද එතකොට තන්තුව මත යෙදෙන බලය mg විතතිය E එතකොට 2න් 1යි mge කියලා උත්තරයක් ගන්නවා. Mic off, sir. හරි. එතකොට මෙන්න මේ බලන්න 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ මයික්‍රෝමීටර් ස්කේල් ප්‍රමාණයක පාඨාංක ගන්න විදිය. දැන් බලන්න මේක මිලිමීටර වලින් තමයි මේ ක්‍රමාංකණය කරන්නේ. ඒතර මිලිමීටර භාගය මිලිමීටර 1. හරි. මිලිමීටර භාගය මෙහෙම සලකුණු වෙනවා. උඩින් මිලිමීටර 1. ඒතර මිලිමීටර 3ක් තියෙනවා මෙතන. භාගය පේන්නේ නැහැ. භාගයක් තියෙනවා කියලා පේන්නේ නැහැ. එහෙනම් ප්‍රධාන පරිමාණයෙන් ගන්න පුළුවන් පාඨාංකය අපිට කීයද ගන්න පුළුවන් වෙන්නේ මිලි 3යි.
ස්කරූප පරිමාණයෙන් නැත්නම් බුත පරිමාණයෙන් අපිට ගන්න පුළුවන් කුඩා මිල මෙයාගේ 0.01 මිලිමීටර වෙන්නේ. සමපාත වෙන්නේ කියන්නේ 3. ඒත් මෙතෙන්ට එනවා 0.03 මිලිමීටර. මෙයාත් එකතු කරාට පස්සේ 3.03 මිලිමීටර. ඒ උත්තරේ එන අංක 3. හරි බලන්න 16 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 16 ඉදි කෙරමින් පවතින මහල් ගොඩනැගිල්ලක සේවක මහතුගේ ආයුධ කිහිපයක් ඉහළ මහලයක සිට එක්වරම ගිලිහි වැටේ. ඒවා පිළිබඳව පහත විස්තරයක් ඇත. අඩුමිටිය දීලා තියෙනවා ග්‍රෑම් 750. ස්ක්‍රූ කුණියන ග්‍රෑම් 200යි. අත්අඩුව දීලා තියෙනවා ග්‍රෑම් 450යි. වායු ප්‍රතිරෝධය නොසලකා හැරියොත් පහ සඳහන් ප්‍රකාශ තුළින් නිවැරදි වන්නේ. එතකොට අහන්නේ මේ ඉස්ලාම් වැටෙන්නේ මොකද්ද කියලා. පුතේ මේකට උත්තරේ මොකද්ද වෙන්න ඕන සාමාන්‍යයෙන්? තේරණයි කියන්නේ මට. අර මේ උත්තරේ දීපු විදිහ 16%. දාසයට ගොඩක් අය හරි උත්තරේ දීලා තියෙනවා. ඒ කියන්නේ මොකද වෙන්න ඕනේ? මේ උපකරණ සියල්ලක්ම වැඩේ තේරෙන්නේ නැත්නම් ස්කන්ධය අසමාන වස්තු දෙකක් නිකන් ඇතැරලා බලන්න කිව්වොත් මෙහෙම. ස්කන්ධය අසමාන වස්තු දෙකක් මෙහෙම නිකන් ඇතැරලා බලන්න දලා අදහසක් ගන්න. ගුරුත්වජ තරණය වෙනස් වෙන්නේ නැහැ නේද? ස්කන්ධය වෙනස් වුණා කියන්නේ. ගුරුත්වයේ දෙසට ඇදලා ගන්න. මේ අවස්ථාවේ ගුරුත්වයේ දෙසට ඇදලා ගන්න බලපෑම බලය සමානයි. ස්කන්ධය කොච්චර උනත් වායු ප්‍රතිරෝධය නොසලකා හැරෙනවා. දැන් අපි හිතමු කුළුම් ග්‍රෑම් 500ක් වුණොත් පරිමාව වැඩි. එතකොට වායු ප්‍රතිරෝධයක් තියෙන්න පුළුවන්. අන්න එතකොට පොඩක් වෙනස් වෙනවා. එහෙම නැත්නම් වායු ප්‍රතිරෝධය නොසලකා හැරියොත් එහෙම ඔය උපකරණ සියල්ලම වැටෙන එකට. ඒ ගුරුත්ව ත්වරණය සමාන නිසා. ගුරුත්වයේ දෙසට ඇදෙන ත්වරණය 10යි නැත්නම් 9.98යි ආසන්න වශයෙන්. ms ශ්‍රේණිය දෙක. එහෙනම් උපකරණ තුනම එකම අවස්ථාවේ වැටෙනවා. උත්තරේ 5. හරි. උස ගොඩනැගි අපි ඊළඟට යනවා 17 වෙනි ප්‍රශ්නේ නේ. උස ගොඩනැගිල්ලක වස්තුවක් සීරුවෙන් බිමට අත්හැරිය විට හතරවන තත්පරයත් හත්වන තත්පරයත් අතර ගමන් කළ දුර 4යි 7යි අතර. ඔන්න දැන් අපි හිතමු ඉහළ ඉඳලා මෙයා පල්ලෙහාට වැටෙනවා. ඒතර මෙතන කාලය බිඳුවයි කියලා සලකනවා. මම මෙතෙන්දි ගන්නවා කාලය තත්පර 4යි කියලා. හරිද? මෙතෙන්දි ගන්නවා කාලය තත්පර 7යි කියලා. හරිද? දැන් මට ඕනේ මෙන්න මේ 4යි 7යි අතර ගමන් කරපු දුර. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ දුරෙන්
මේ ටික අඩු කරා නම් මේ දුර එනවනේ. ඒ කියන්නේ තත්පර 7ක් තුල ගමන් කරපු දුරේ. හරි. තත්පර 7ක් තුල ගමන් කරපු දුරෙන් තත්පර 4ක් තුල ගමන් කරපු දුර අඩු කරා නම් ගුරුත්වජ ත්වරණය මෙහෙට ලැබෙනවා කියන්නේ. 10යි ms විනේතිය. එහෙනම් මම ඉස්සලා ගන්නවා තත්පර 7ක් තුල ගමන් කළ දුර. ත්වරණයක් තුල ගමන් කළ දුර නෙන්නේ. මේක හොයාගන්න ගියාට පස්සේ මේ තියෙන්නේ ත්වරණයක් තුල ගමන් කරපු දුර. එහෙනම් ත්වරණයකදී දුර කොහොමද ගන්නෙ? අපි හිතමු මෙන්න මෙතන ප්‍රවේගය v1 මෙතෙන්දි ප්‍රවේගය v2 මෙතෙන්දි ප්‍රවේගය v3 කියලා ගත්තොත් ආරම්භක ප්‍රවේගය v1 තත්පර 4ක් යනකොට ප්‍රවේගය v2 තත්පර 7ක් යනකොට ප්‍රවේගය v3. එහෙනම් ත්වරණයකදී දුර කොහොමද හොයන්නේ? මධ්‍යන්නේ ප්‍රවේගය ගුණ කරන්න ඕන කාලයෙන්. මධ්‍යන්නේ ප්‍රවේගය ගුණ කරන්න ඕන කාලය. එහෙනම් ගමන් කරපු දුර මට පුළුවන් v1 ධන v2 බෙදීම 2 කාලය කීයද? තත්පර 7ක්. sorry මට ගන්නවා තත්පර 7ක් නේ. එහෙනම් v2 ධන v3 තත්පර 7ක් ගමන් කරපු දුරනේ ගන්න ඕනේ. මෙහෙම වෙනවා. මට සලකන්න ඕනේ මෙන්න මේ සම්පූර්ණ ගමන් කරපු දුර. එහෙනම් ආරම්භක ප්‍රවේගය v1 අවසන් ප්‍රවේගය v3. ආරම්භක ප්‍රවේගය v1 අවසන් ප්‍රවේගය v3. එහෙනම් දුර සමානයි. දුර සමානයි. මට ගන්න පුළුවන් ආරම්භක ප්‍රවේගය කීයද? බිඳුවයි. අවසන් ප්‍රවේගය v3 බෙදීම 2 ගුණ කිරීම 7යි තත්පර. මේ මුලින් ප්‍රවේගය හොයන්න කියන ලේසි නේ. මේක දාන්න කලින් v2 එකයි v3 එකයි හොයාගන්න ඉස්සෙල්ලා. ඒක අපිට ගන්න පුළුවන් ත්වරණ ප්‍රකාශනය. v3 ප්‍රවේගය ඕන ඉස්සෙල්ලා හොයාගන්න. මේ තත්පර 7කදී ගමන් කරපු දුර හොයාගන්න ප්‍රවේගය v3 මෙන්න මේ දෙන්න හොයාගන්න වෙනවා. එහෙනම් ප්‍රවේගය ත්වරණය සමානයි අපි ගන්නවා මොකද්ද? ප්‍රවේග වෙනස. තත්පර 4කදී අවසානයේ v2 ගන්න තත්පර 4ක් අවසන් වුණාම v3 ප්‍රවේගය ලැබෙනවනේ. තත්පර 7කට ගියාට පස්සේ v3 ප්‍රවේගය ලැබෙනවා. හරිද? එතකොට අවසන් ප්‍රවේගය v3 ආරම්භක ප්‍රවේගය v1. එහෙනම් මට ලියන්න පුළුවන් v3 ඍණ v1 බෙදීම කාලය කීයද? තත්පර 7යි. එතකොට v3 දන්නේ නැහැ. v1 බිඳුවයි. කාලය තත්පර 7යි. ත්වරණය කීයද? ගුරුත්ව ත්වරණය 10යි ms ඍණ 1 ඍණ 2. ගුරුත්වයට තියෙන ත්වරණය 10යි නේ. එතකොට මෙයා සමානයි කීයද? මෙයා කියනවා මේ පැත්තට 7යි තත්පර සමානයි v3. එතකොට මෙතනින් එකක් කැපිලා මෙතන ඍණ 1ක් වෙනවා 70යි. තත්පර 7ක් අවසානයේ v3 ප්‍රවේගය 70යි. දැන් ගමන් කළපු දුර දැන් ගන්න පුළුවන්. ගමන් කරපු දුර සමානයි මොකද ගන්නෙ? මධ්‍ය කෝණික ප්‍රවේගය. ඒ කියන්නේ මෙන්න v1 ධන v3 බෙදීම 2 කාලය කීයද? තත්පර 7යි. දැන් ගත්ත ප්‍රකාශන දෙක මොකද්ද? මෙයා ත්වරණ ප්‍රකාශනය. මෙයා ත්වරණයකදී ගමන් කළ දුර. ත්වරණය ගන්න ප්‍රවේග වෙනස බෙදුව කාලය.
ගමන් කළ දුර සමානයි ත්වරණයකදී ගමන් කළ දුර සමානයි මධ්‍යන්නේ කෝණික ප්‍රවේගය. දැන් මේ තත්පර මෙයා අමතක කරනවා. දැන් මොකද දැන් මම සලකන්නේ මේ අවස්ථාව දක්වා විතරයි. මෙයාටයි මෙයාටයි. තත්පර 4කදී ගමන් කළ දුර. දැන් v1 කීයද? 0යි. v3 කීයද? අපි ගත්තා 70යි. කාලය තත්පර 7යි. ඒතොර එන්නේ 35 ms ශ්‍රේණියක ගුණ කිරීම 7. මෙයාට මෙයා කැපිලා ගියාම ඒ ගමන් කරපු දුර එනවා කීයක්ද? 35 ගුණ කිරීම 7 එයි 245. තත්පර 7ක් ගියාට පස්සේ 245ක් එනවා. ඒතර මෙන්න මේ දුර කීයද? මෙතන ඉඳලම මෙතෙක්ට එනවා දුර කීයක්ද? 245ක් මීටර. ඒ වගේම අපි බලමු තත්පර 4ක් ගියාට පස්සේ මෙන්න මේ දෙන සලකලා තත්පර 4ක ප්‍රවේගය තත්පර 4ක් අවසානයේ ප්‍රවේගය මෙන්න තත්පර 4ක් අවසානයේ ප්‍රවේගය. ඒතර ඒකටත් අපි ගන්න පුළුවන් මොකද්ද? ත්වරණය සමානයි. ත්වරණය සමානයි. ප්‍රවේග වෙනස දැන් මේ දෙන සලකන්නේ මේ දෙන සලකන්නේ v2 ඍණ v1 බෙදීම t. කාලය කීයද? තත්පර 4යි. මෙයා මෙතෙන්ට ගන්නවා. එතකොට ත්වරණය කොහොමද 10යි ms ඍණ 1 ඍණ 2 ත්වරණය එක වෙනස් වෙන්නේ නැහැ. ගුරුත්ව ත්වරණය. මෙයා v2 v1 බිඳුවයි. කාලය තත්පර 4යි. එහෙනම් v2 වලට එනවා කීයක්ද? 40යි. එතකොට v3 වලට ආවේ කීයද අපිට? 70යි ප්‍රවේගය. v2 වලට එනවා කීයද? 40යි. දැන් මෙන්න තත්පර 4 තුල ගමන් කරපු දුර. තත්පර 4 තුල ගමන් කළ දුර. ඒතොර ඒකත් මොකද ගන්නෙ? මධ්‍යන්නේ ප්‍රවේගයක් නේ ගන්නෙ. මේ දෙන්නට ගන්නෙ. v1 ධන v2 බෙදීම 2 ගුණ කිරීම තත්පර 4යි. v1 කියලා කියන්නේ බිඳුවයි. v2 40යි. බෙදීම 2 කාලය තත්පර 4යි. තත්පර 4 තුල ගමන් කරද? එතකොට එන්නේ 20යි ms ඍණ 1 ගුණ කිරීම 4යි. මේ s ට මේ s කැපිලා යනවා. එතකොට කීයක් එන්නේ? 80යි. එතකොට මේ දුර කීයක් දෙන්නේ? මේ දුර 80. එහෙනම් මේ දුර 4යි 7යි අතර දුර කීයද? ඒ කියන්නේ 245න් 80ක් අඩු කරනවා. 245 මීටර වලින් 80ක් අඩු කරනවා. හරිද? එතකොට එනවා කීයක්ද? 165ක් මීටර. තේරෙන්නේ නැත්නම් තේරුම් නැති තැන කියන්න හොඳේ. ඒ කියන්නේ මෙතෙන්දී හොයාගන්න තියෙන මොකද්ද? තත්පර 7ක් ඇතුළත ගමන් කරපු දුර කීයද? ඒකෙන් අඩු කරනවා තත්පර 4ක් තුලදී ගමන් කරපු දුර. තත්පර 7ක් තුලදී ගමන් කරන දුර හොයාගන්න තත්පර 7ක් අවසානයේ ප්‍රවේගය කීයද කියලා බලුවා. එතකොට ත්වරණයක් තියෙන්නේ. ත්වරණයකදී ගමන් කළ දුර සමානයි මධ්‍යන්නේ කෝණික ප්‍රවේගයේ ගුණ කිරීම කාලය. යොදාගත්ත සමීකරණ දෙක මොකද්ද? ත්වරණය ප්‍රවේග වෙනස බෙදීම කාලය. ත්වරණය හොයාගත්තා. ඒ ත්වරණ ප්‍රකාශනය තුළින් ප්‍රවේග හොයාගන්න පුළුවන්. ඊළඟට ත්වරණයකදී ගමන් කරපු දුර කියන එකෙන් එන මධ්‍යන්නේ ප්‍රවේගයේ ගුණ කිරීම කාලය කියන එකෙන් අදාළ දුරවන් හොයාගත්තා.
රිවිෂන් එකේදී අපිට මේ වගේ සංකීර්ණ තැන් වලටත් යන්න වෙනවා. නමුත් අපි යොදාගත්ත මූලධර්මය වෙනස් වෙන්නේ නැහැ. අපි යොදා ගන්න සමීකරණ වලින්ම තමයි ගාන හදලා තියෙන්නේ. හරිද? හරි අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගානේ තියෙන්නේ ඒතර උත්තරේ 165 එන්නේ උත්තරේ. ඉතින් තුන්වෙනි උත්තරේ. ඊළඟ ගානේ තියෙන්නේ වස්තුවක් පොළොවේදී නිව්ටන් 100ක්ද චන්ද්‍රයාදී නිව්ටන් 17ක් වේ නම් චන්ද්‍රයා මත පහළට වැටෙන ත්වරණය. කියන්නේ චන්ද්‍රයාගේ ගුරුත්වරණය කීයද කියලා අහන්නේ. අපි හිතමු මෙන්න මෙයා m කියලා කියන්නේ සාමාන්‍ය පොළොවේදී ගත්තොත් ඉතින් හතරෙන්ද බෙදුවේ අශින් මට කියන්න අර ඉතින් පටලව ගන්න එපා. දැන් පළවෙනියට අපි හොයන්නේ ත්වරණය. ත්වරණය හොයනකොට කාලයනේ ගන්න. ප්‍රවේග වෙනස බෙදීම කාලය. වශයෙන් ප්‍රවේග වෙනස බෙදීම කාලය. හරිද? එතකොට අපිට ත්වරණය කියන්නේ ඒ ත්වරණ සමීකරණයට බෙදන්නේ කාලය. එතකොට ත්වරණයකදී ගමන් කළ දුර හොයනකොට එතෙන්දී මධ්‍යන්නේ කෝණික ප්‍රවේගයෙන් මධ්‍යන්නේ ප්‍රවේගයෙන් ගන්න. ඒතර මධ්‍යන්නේ ප්‍රවේගය ගන්නකොට බෙදන්න ඕනේ දෙකෙන්. ඒතර පටලවල තියාගන්න මුලින් දෙකෙන් බෙදනවා පස්සේ හතරෙන් බෙදනවා කියන එක නෙමෙයි. අපි ත්වරණය හොයා ගන්නකොට ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතකොට ඒ අවස්ථාවේ කාලය තත්පර 4ක් නිසා තමයි 4ෙන් බෙදුවේ. ඊට පස්සේ ඒ ත්වරණය තුල ගමන් කරපු දුර හොයා ගන්න අපි මොකද කරේ මධ්‍යන්නේ කෝණික ප්‍රවේගය ගත්තා. ඒ මධ්‍යන්නේ කෝණික ප්‍රවේගය නම් කෝණික ප්‍රවේග දෙක එකතු කරලා ප්‍රවේග දෙක එකතු කරලා දෙකට බෙදුවා.
පටලව ගන්න එපා. හරියට ගන්න පැහැදිලිව ලියා ගන්න. right. ඒතකොට මේක කියන්නේ පොළොවේදී නිව්ටන් 100ක පොළොවේදී නිව්ටන් 100ක බලයක් කියනවා. මෙයාගේ බර නිව්ටන් 100යි. හරි. චන්ද්‍රයාගේදී මෙයාගේ බර නිව්ටන් 17යි. පොළොවේදී ගුරුත්වාකර්ෂණය ඒ සමානයි 10යි. චන්ද්‍රයාගේදී අහන්නේ කීයද කියලා. මෙයා දන්නේ. හරි. එතකොට අපි දන්නවා බර සමානයි mg කියලා නේ ගන්න. එතකොට m සමානයි ස්කන්ධය සමානයි කීයද? 100යි නිව්ටන් කියන එක බෙදනවා 10යි ms ඍණ දෙකේ. එතකොට ස්කන්ධය කියලා කියන්නේ මෙයාගේ අරගෙන තියෙන්නේ කිලෝග්‍රෑම් 10යි. එහෙනම් ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. දැන් මෙතන ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ චන්ද්‍රයට කියන්නේ. ඒ කියන්නේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. අවස්ථා දෙකේම ස්කන්ධ සමානයි. එතකොට බර සමානයි කීයද? නිව්ටන් 17යි. සමානයි මොකද ගන්න ඕනේ? ත්වරණයනේ. එතකොට බර සමානයි ස්කන්ධය 10යි කිලෝග්‍රෑම්. F සමාන m එකක් මේ ගන්න ඕනේ. මෙතනත් එහෙම මෙතනත් F සමාන m එකක් මේ තියෙන්නේ. ස්කන්ධය m ඒ කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණය. එතකොට බලය නිව්ටන් 10යි මේ m එක කිලෝග්‍රෑම් 10යි මෙතෙන්ට ගන්නවා. එතකොට අන්න ත්වරණය ලැබෙනවා කීයද? 1.7යි. චන්ද්‍රයාගේදී ත්වරණය. එතකොට උත්තරේ වෙන්න ඕනේ කීයද? අංක 4. ඊළඟට තියෙන්නේ අර m1 එකයි m2 එකයි. අදිනවා f වලින්. අදිනවා f බලයකින්. අහන්නේ මෙන්න මේ ආතතිය t කීයද කියලා. අපි හිතුවා මේකේ ත්වරණය මේ පැත්තට තියෙනවා a කියලා. මේ ස්කන්ධ දෙකම සලකලා මම m1 ධන m2 අදිනවා f වලින්. මෙන්න ත්වරණයක් තියෙනවා මේක. f සමානයි ma. මම ත්වරණය හොයා ගන්නවා. f ම තමයි m මේ පැත්තට ගන්නවා. m කියලා කියන්නේ m1 ධන m2. එහෙනම් මෙයාගේ මුළු පද්ධතියේ ත්වරණය කීයද? f බෙදීම m1 ධන m2. මට ඕනේ t ආතතිය හොයාගන්න. මම කරන්නේ m1 ස්කන්ධය තනි කරලා අරගෙන එයාට
t ආතතිය දාන්න. ත්වරණය මේ පැත්තටම තියෙනවා. ත්වරණය මේ පැත්තටම තියෙනවා කීයක්ද? ත්වරණය a සමානයි මෙහෙට තියෙන්නේ f බෙදීම m1 ධන m2. එහෙනම් මෙයාට ලියන f සමානයි මේක. f සමානයි මේකක් ලියනවා. f කියලා කියන්නේ t. m කියලා කියන්නේ m1. a කියලා කියන්නේ ත්වරණය. f බෙදීම m1 ධන m2. ඒ කියන්නේ t සමානයි m1 f බෙදීම m1 ධන m2 වෙන තත්ත්වයක්. උත්තරය අංක 4. හරි. ඊට පස්සේ අහන්නේ ව්‍යාවර්තය සඳහා යොදන්න පුළුවන් ඒකකයක් නොවෙන්නේ කවුද කියලා. ව්‍යාවර්තය සඳහා නොයදෙන්න පුළුවන් ඒකකය. ව්‍යාවර්තය අපිට හොයාගන්න පුළුවන්. ටෝ කියන එක හොයාගන්න පුළුවන්. I alpha එකක් විදිහට. ව්‍යාවර්තය සමානයි I alpha එකක් විදිහට ගන්න පුළුවන්. මේකම සමාන කරගන්නවා බලපූර්ණයකට. ඒ කියන්නේ අපිට මේක FD එකක් විදිහට ගන්නත් පුළුවන්. එහෙනම් I alpha කියන එකත් එක්ක I alpha ගුණිතය I කියලා කියන්නේ කිලෝග්‍රෑම් m වර්ග. alpha කියලා කියන්නේ රේඩියන් තත්පර වර්ගය. දැන් මේක ඒකකය වෙනවා කිලෝග්‍රෑම් m වර්ග රේඩියන් s වින දෙක. මේකත් ඒකකය. එතකොට FD එක අපිට ගන්න පුළුවන්. FD F කියලා කියන්නේ නිව්ටන්, D කියලා කියන්නේ මීටර. ඒ කියන්නේ නිව්ටන් මීටර කියන එකක ගන්නත් පුළුවන්. මෙන්න එක. මේක එකක් මේක එකක්. නිව්ටන් කියන එක කඩලා නිව්ටන් සමානයි කිලෝග්‍රෑම් ms වෙන 2. හරිද? කිලෝග්‍රෑම් ms වෙන 2 ගුණ කරනවා m වලින්. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් එතකොට කිලෝග්‍රෑම් m වර්ග s වෙන 2. මේකත් ඒකකය. හරිද? නිව්ටන් මීටර සමානයි ජූලයට. නිව්ටන් මීටර එකක් සමාන කරගන්නවා ජූලයට. ඇයි? නිව්ටන් එකක් මීටරයක් චලනය වෙනවා කියලා කියන්නේ ජූල එකයි. ඒතර බලන්න මෙතන තියෙන එකක 4ක්. මේකට අදාළ නොවන එක කියවෙන්න. කීවෙනි එකද?
බලන්න හතරවෙනි එකේ තියෙනවා කිලෝග්‍රෑම් m වර්ග රේඩියන් s වෙන එකක් මෙහෙම එකකයක් තියෙන්න බෑ. උත්තරය 4. උත්තරය අංක 4.